ආයිබෝවන් නිරෝගීම දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සෑම සියලු දෙනාටම ජීවන ගෙත්තම වැඩසටහන ඔබේ ජීවිතය ගෙත්තම කරන්නට ජීවන ගෙත්තම වැඩසටහනින් අපි අද දවසේදීත් සූදානම්. එහෙමනම් මෙලෙස ආරම්භ කරන්නේ ජීවන ගෙත්තම වැඩසටහන. අද අපි ජීවන ගෙත්තම වැඩසටහනෙන් කතා බහ කරන්නට සූදානම් වෙන්නේ ඔබට පොරොන්දු වූ දෙයක් ඉෂ්ට කරන්නට. ඒ තමයි වත්මන් කොරෝනා වසංගත තත්ත්වය නිසාවෙන් අපි කවුරුත් පීඩාවට පත් වෙලා. අපි කවුරුත් කොරෝනා වසංගතය නිසා සෑහෙන ලොකු ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. ඉතින් මේ කාල වකවානුව තුලදී ඒ ගැටලුවෙන් අත මිදෙන්නට මගක් හොයන ඔබට නිවැරදි මඟ පෙන්වීම තමයි අපේ යුතුකම. ඒ නිවැරදි මඟ පෙන්වන්නට අපි සූදානම්. අපි අද දවසේදී එපිරිපියස් ගැන කතා කරන්න හිතුවා. ඇත්තටම මේ මොකක්ද? ඔබට ගැටලුවක් ඇති. මේ පිළිබඳව පුංචි හෝඩුවාවක් ඔබට පසුගිය සතියක ජීවන ගෙත්තම වැඩසටහනෙන් අපි ඔබට ලබා දුන් නිසාවෙන්ම මේ පිළිබඳව අපි අද දවසේදී කතා කරන්න සූදානම්. ඒ සඳහා අපි තාමත් ගෞරවයෙන් යුතුව අද දවසේ අපේ වැඩසටහනට සම්බන්ධ කරගත්තා ආයුර්වේද වෛද්‍ය කීර්ති ශ්‍රී දේශබන්දු ආචාර්ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මියව. ඉතින් අපි ආයුබෝවන් කියලා එතුමියව පිළිගන්නවා ජීවන ගෙත්තම වැඩසටහනට. ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන්. හොඳයි. මොකද්ද මේ එපිරිපියස් කියන්නේ? ඔබ අහන්නේ ඖෂධය ගැනද? ඔව්, ඖෂධය පිළිබඳව. අපි මේ පිළිබඳව කෙටි හැඳින්වීමක් කරමු මුලින්ම. එපිරිපියස් කියලා කියන්නේ දේශීය ඖෂධයක් ප්‍රතිශක්තිය ඉහළ දැමීම සහ වෛරසයක් ශරීරයේ ජීවත් වීම ඉවත් කරන මාධ්‍යයක් සකස් කරගන්න පුළුවන් ආකාරයේ ඖෂධයක්. හොඳයි. ශරීරයේ තියෙන වෛරසයක් ඉවත් කරගන්න පුළුවන් මාධ්‍යයක්. ඒක තමයි අපිට වර්තමානයේදී ගොඩක් වටිනාම කියන කාරණය. හොඳයි. මේ කාරණය අපි අද දිගින් දිගටම කතා බහ කරන්න සූදානම. මේ ඖෂධය ඔබතුමිය නිර්මාණය කළේ මේ රෝගය අපේ රටට මේ වෛරසය එන්නට කලින්. එතකොට අපි ගියවර වැඩසටහනක මේ සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරීමක් කළා. එතකොට අපි මේ ඖෂධය පිළිබඳව කතා බහ කරද්දී මේ ඖෂධය ඇත්තටම කොරෝනා වෛරසය මැඩපවත්වන්න පුළුවන් ඖෂධයක්ද කියලා කාට හරි හිතෙන්න පුළුවන්. ඒකට මොකද්ද ඔබතුමීට දෙන්න තියෙන උත්තරය? සරලවම උත්තරයක් දෙන්න පුළුවන්. කොරෝනා හැදිලා අසාධ්‍ය වෙච්ච රෝගියෙක් Taman දන්නවා නම් ඒ කෙනාට ඒ ඖෂධය ලබා දෙන්න ප්‍රතිඵලය නිසකවම ලැබේවි. ඊට අමතරව මෙම ඖෂධයේ තියෙන දාලා වාර්තා අරගෙන රෝගීන්ගේ මේ ප්‍රතිකාර කරලා වෛරසය අයින් වෙන බව අපි දැනගෙන ඉන්නවා. ඊට අමතරව මෙම වෛරසය වැළඳුණු රෝගියෙක් සමග ඉන්න අනිත් පුද්ගලයන්ට පළමු පෙළ ආශ්‍රිතයන්ට මෙම ඖෂධය ලබා දුන්නාම ඔවුන් ආසාදිත තත්වයෙන් මිදලා තියෙනවා. ආසාදිතයෙක් බවට පත් වෙලා නැහැ. හොඳයි. දැන් කොරෝනා රෝගීන් ඒ කියන්නේ වෛරසය ආසාදනය වුණු පුද්ගලයින්ට පමණද මේ බෙහෙත තියෙන්නේ? නැහැ. මේක පාරම්පරික ඖෂධයක්. මෙම ඖෂධයෙන් ප්‍රතිශක්තිය හදා ගන්න පුළුවන්, වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේම මේක පාරම්පරිකව මම කලින් පාවිච්චි කර ඖෂධයක් අවුරුදු මම විතරක් නෙමෙයි මගේ සීයත් පාවිච්චි කරපු ඖෂධයක්. පෙනහළු පිළිකාවලට ඒ වගේම උරක්ෂත ඒ කියන්නේ පෙනහළු වල තුවාල වලට ඉතාම අධික වාත වේදනාවලට ඒ වගේ දේවල් වලට පාවිච්චි කරපු ඖෂධයක් තමයි මේ පවතින තත්වයට රෝගයේ ලක්ෂණ වලට අදාළව වැඩි දියුණු කරලා තියෙන්නේ. හොඳයි. ඉතින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳවත් දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳවත් හසල දැනුමක් තියෙන මෙතුමිය අපේ වෛද්‍යතුමිය මේ නිෂ්පාදනය මේ සොයා ගැනීම 100%ක්ම ප්‍රතිඵල සහිත සොයා ගැනීමක් බවට වර්තමානය තුළදී පත් වෙලා තියෙනවා.
අර අපි කියනෝනේ අර අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කියලා කාරණයක්. එතකොට ඒ කාරණය ඔප්පු වෙනවා මේ බෙහෙතෙන්. ඉතින් ඒක නිසා අපි මේ බෙහෙත පිළිබඳව තවදුරටත් අපි ඉදිරියට කතා බහ කරගෙන යනවා මේ බෙහෙත පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඔබට පුළුවන්කම තිබෙනවා මේ බෙහෙත ලබා ගන්න ස්ථාන සීමිත ප්‍රමාණයක් විතරයි තියෙන්නේ. ඒිනුත් සමහරක් වෙලාවට අර ඉල්ලුම වැඩි නිසාම සමහරක් වෙලාවට මෙතුමිය කියන කාරණයක් තමයි මේ බෙහෙත ගෙනිච්ච ගමන්ම ඒ ඖෂධ ලබා දෙන ස්ථානයට සමහරක් වෙලාවට ඒ අවස්ථාවේදීම බෙහෙත ඉවර වෙනවා. ඉතින් ඒ තරම් ගුණ බෙහෙතක් ඒ තරම් මේ වෛරසයට 100% ගැලපෙන ඖෂධයක් මම හිතන්නේ වර්තමානයේ තුල තියෙනවයි කියලා දැනට. දැන් මේ ඖෂධය මේ විදිහට ඔබතුමිය නිර්මාණය කරලා මේ රෝගීන් වෙනුවෙන් ලබා දීලා තියෙනවා, ප්‍රතිඵල ලැබිලා තියෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් දැන් අපි කතා බහ කරගෙන යද්දී මේ ඖෂධය රෝගීන් අතර බෙදා දෙන්නට යම්කිසි පුංචි ගැටලු මතුවෙනවා. එතකොට අපි ගියවරත් කතා කළා මේ ගැටලුව සම්බන්ධයෙන්. ඒ ගැටලුවට විසඳුමක් ඔබතුමිය බලාපොරොත්තු වෙනවා යම්කිසි ආකාරයකින්. අපි ඒ කාරණේ පිළිබඳව අපි විස්තර කරමු. මොකද්ද ගැටලුව? ඔබතුමිය කිව්වා මේ බෝතල් වල ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට ඒ ප්‍රශ්න පිළිබඳව අපි මතක් කිරීමක් කරමු. ඒ සඳහා උපකාර කරන්න පුළුවන් පිරිස් ඉන්නවා නම් ඒ සඳහා යොමු වෙන්න ඕන කොහොමද කියන කාරණේත් අපි මතක් කරමු. ඒ අදාළ බෝතලය මට ලබා ගන්න පුළුවන් ස්ථානයක් පිළිබඳ දැනුම් දීමෙන් මට නෙමෙයි ඇත්තට මේ උදව්ව අවශ්‍ය වෙන්නේ මේ අර දුර බැහැර ප්‍රදේශ වලින් ලබා ගන්න අය වෙනුවෙන් තමයි ඒක අවශ්‍ය වෙන්නේ. මොකද ඒ තැන් වහන අවුට්ලට්ස් වහනවා කියන්නේ ඒගොල්ලන්ට ගන්න අම්බලන්ගොඩටම එන්න වෙනවා කියන එක. ඒක නතර කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට ඒ උදව්ව තමයි මම බලාපොරොත්තු වෙන්නේ. හොඳයි අපි මෙතුමියගේ දුරකථන අංක තිරේ දිස් වෙනවා. ඒ දුරකථන අංක වලට අංකනය කිරීමෙන් ඔබට පුළුවන්කම තිබෙනවා. ඔබට පුළුවන් නම් මේ ඖෂධය සමාජගත කරන්න මෙතුමියත් එක්ක සම්බන්ධ වෙන්න ඒ කාරණයට ඔබට පුළුවන්කම තිබෙනවා සම්බන්ධ වෙමින් මේ කොරෝනා වෛරසය අපේ රටෙන් තුරන් කරන්න අපේ රටෙන් විතරක් නෙමෙයි අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ ඖෂධ තුලින් මේ ලෝකෙන්ම තුරන් කරන්න ලැබෙන්න කියලා. ඉතින් ඒ කාරණේත් එක්ක දැන් ඖෂධය පාවිච්චි කරන්න ඕන කොහොමද? ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නවා මේ වෙලාවේ මේ ඖෂධය සමහරක් වෙලාවට පාවිච්චි කරන පිරිස ඇති. හැබැයි මේ ඖෂධය ලබාගෙන සමහරක් වෙලාවට මේ ඖෂධයත් එක්ක මම හිතන්නේ යම්කිසි පත්‍රිකාවක් දෙනවා. ඔව්. ඒ කාරණේත් අපි පැහැදිලි කරමු. ඔව් මේ ඖෂධය දෙනකොට ඒක භාවිතා කළ යුතු ආකාරය සඳහන් වයසට අනුව රෝගියාගේ තත්වයට සහ රෝගය වැළඳුණු කෙනෙක්ටද ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට අවශ්‍ය කෙනෙක්ටද යන අයට අදාළ විදිහට ගැළපෙන විදිහට මාත්‍රාව ඒ පත්‍රිකාවේ සඳහන් වෙලා තියෙනවා. ආහාර පාන රටාව වෙනස් වෙන්න අවශ්‍ය වෙන්නේ රෝගියෙක්ගේ සහ පළමු පෙළ ආශ්‍රිතයෙක්ගේ. ඒ කියන්නේ වෛරසය ශරීරගත වෙච්ච පුද්ගලයෙක්ට විතරයි ආහාරවල වෙනසක් තියෙන්නේ. හොඳයි. එතකොට දැන් වෛරසය ආසාදනය වෙලා නම් අපි මේ බෙහෙත පාවිච්චි කරනවා නම් එතකොට අපි ආහාරයට ගන්න නුසුදුසු දේවල් සුදුසු දේවල් වෛරසය ශරීරගත වෙලා නම් මේ ඖෂධයට නෙමෙයි මේ කියන දේවල් වෙනස් වෙන්න ඕනේ. රෝගියාගේ රෝගය තීව්‍ර කරන ආහාර වලින් කෙසෙල්, තැඹිලි එතකොට ඒ වගේ සෙම බහුල කරන ආහාර රටාවෙන් අපි බැහැර වෙන්න ඕනේ. ඊට අමතරව විටමින් C ගන්න එපා කියලා තියෙන්නේ මේ ඖෂධය භාවිතා කරද්දී. ඒක නම් ඖෂධයත් එක්ක රසායනික සංයෝගය වෙනස් වෙන නිසා තමයි විටමින් C ගන්න එපා කියලා තියෙන්නේ. හොඳයි. ඉතින් අපි මේ ඖෂධය පිළිබඳව මතක් කරන්නේ මේ ඖෂධය ඔබ ලබා ගන්නවා නම් ඔබට රෝගය ආසාදනය වෙලා තියෙනවා නම් කොරෝනා වෛරසය ඔබට මේ කියපු කාරණා එක්ක ඔබ බෙහෙත පාවිච්චි කරනවා නම් එතකොට දැන් මේ බෙහෙත පාවිච්චි කරද්දී යම්කිසි කෙනෙක්ට දැන් රෝගයේ ආසාදනය නොවුණු කෙනෙක් බෙහෙත පාවිච්චි කරන්න ඕන කියන කොහොමද කියන කාරණේ අපි පැහැදිලි කළා. ඊගා ප්‍රශ්නෙට එමු. කොහොමද රෝගකාරකයේ ආසාදනය වෙලා නැත්තම් පාවිච්චි කරන්න ඕන මේ බෙහෙත? ප්‍රතිශක්තිය වැඩි කර ගැනීමට සාමාන්‍ය පුද්ගලයෙක් කියන්නේ ස්වස්ථ පුද්ගලයෙක් භාවිතා කරනවා නම් දවස් 3කට වරක් රාත්‍රී කෑමට පෙර තමයි ඖෂධය නියමිත මාත්‍රාවෙන් ලබා ගන්න ඕනේ. මේ බෝතලේ අවසන් වෙනතුරු මිලිලීටර් 250ක් අවසන් වනතුරු ඒ විදිහට ගන්න ඕනේ අපේ ප්‍රතිශක්ති පද්ධතිය
සකස් කරගන්න. ඒකට ගන්න ඕන ප්‍රමාණයක් සාමාන්‍යයෙන් මේක කුඩා දරුවන්ට ලබා දෙනව නම් කොහොමද ලබා දෙන්න ඕන කියන කාරණේ පත්‍රිකාවේ සඳහන් වෙලා තියෙනවා. අපි වැඩසටහනේදුත් මතක් කරමු අපි පත්‍රිකාවත් ඔබට රූපරාම ඔස්සේ පෙන්වන්න අපි කටයුතු කරලා තියෙනවා. එතකොට අපි ඒකත් අපි දැනුවත් කරමු කොහොමද මේ පුංචි දරුවෙක්ගේ වයස මාසයේ ඉඳන් අදාළ මාත්‍රාව තියෙනවා. නමුත් වැඩිහිටි පුද්ගලයෙක්ට අනිවාර්යෙන් මිලිලීටර් 20යි. කුඩා දරුවෙක්ගේ වයසට අනුව ඒක මිලිලීටර් 3 1 2 ඒ වගේ මාත්‍රාවෙන් සඳහන් කරලා තියෙනවා ලබාගත යුතු මාත්‍රාව. ප්‍රමාණය. හොඳයි. එතකොට ඒත් එක්කම තවත් තියෙන ගැටලුවක් තමයි දැන් කොරෝනා රෝගේ ආසාදනය නොවුණු පුද්ගලයෙක් මේ බෙහෙත ගන්න ඕන ආකාරය පිළිබඳව පැහැදිලි කරගෙන යද්දී ඔහු ගන්න ඕන ආහාර පාන රටාව සහ ඔහු සමහරක් විටක මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් මේ බෙහෙතේ යම්කිසි ගැටලුවක් තියෙනවද? ඖෂධය ලබා ගන්න දවසට මත්ද්‍රව්‍යයෙන් අනිවාර්යෙන් ඈත් වෙන්න. මොකද ජීවිතේ හැම දෙයකටම වැඩිය වටින නිසා. අනිවාර්යෙන්. ඒකට ආහාර පාන රටාව පිළිබඳව අපි ආහාර පාන රටාවේ නම් වෙනස් යුතු දෙයක් නැහැ. නමුත් මම කලින් කිව්වා වගේ මේ කාලය ඇතුළත සෙම බහුල ආහාර වලින් ඈත් වෙනවා නම් අර කොවිඩ් නියුමෝනියාව වගේ තත්වයකට අපි දෙන පණින රිලවුන්ට ඉනිමම් බැඳීම නතර කරන්නයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔබ මේ ඖෂධය ලබා ගන්නවා නම් ඒ නියමාකාර පිළිවෙත් අනුගමනය කරමින් ඔබට පුළුවන්කම තිබෙනවා කටයුතු කරන්න. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගත්තට පස්සේ අපි දැකලා තියෙනවා දැන් ඔබතුමියගේ මේ නිෂ්පාදිත ඖෂධය ගත්තට පස්සේ වෙනස්ම විදිහකට තමයි මේ ඖෂධය නිෂ්පාදනය කරලා තියෙන්නේ බෝතලේ ඉඳන්. දැන් සමහරක් වෙලාවට මේ වීදුරු බෝතල් වල සමහරක් බෙහෙත් දාලා දෙන අවස්ථාවන් මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ අපි දකින්න අපිට ලැබෙනවා. ඒක හොඳයිද නැත්නම් ඒ ක්‍රමය හොඳ නැද්ද නුසුදුසුයිද? ඒ කාරණේට අපි සුදුසුකමක් නැහැ. ඒ කාරණය මේකෙදි මම බැලුවේ දැන් මේක මම ලංකාවට දෙන්න හදපු දෙයක් නෙමෙයි. එතකොට මේක එහෙට ජර්මනියට යවද්දී අපිට එක්කෝ නැව් මාර්ගෙන් වගේ යද්දි මේ බෝතලේ කැඩෙන බිඳෙන එක නතර කරන්නයි ඒ විදිහේ දෙයක් ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන්න සිද්ධ වුණේ. හොඳයි. ඉතින් අර ප්‍රවාහන පහසුව තකා සමහරක් වෙලාවට අපිට මේ වගේ මේ නිෂ්පාදනයේ සමහරක් වෙලාවට මේවත් ප්‍රශ්න තියෙනවනේ. ඇයි සිංහල බෙහෙතක් වෙලා මේ ප්ලාස්ටික් බෝතලයක දෙන්නේ කියලා කාට හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඔන්න ඒකටත් අපි ඔබට දැන් මේ වෙලාවේ සියලුම ප්‍රශ්න මොකද සමහරක් වෙලාවට දැන් මේ රටේ තියෙන වර්තමාන තත්ත්වයත් එක්ක පුංචි දේවල් පවා හොයාගෙන ගිහින් පුංචි දේවල් තමයි ලෝකෙට ඇදලා ගන්න උත්සාහ කරන්න වෛද්‍යතුමනි. ඉතින් ඒක නිසා දැන් සමහරක් වෙලාවට දැන් කියන්න පුළුවන් අපිට සිංහල බෙහෙත් ටික ඉස්සෙල්ලා දුන්නේ වීදුරු බෝතලේ. අයි මේ ප්ලාස්ටික් බෝතලයක් තියෙන කියලා හිතන්න පුළුවන්. දැන් ඒකටත් ඒක තමයි අපි ඔබට පුංචි දේවල් වලින් පවා මේ සියලුම ඔබේ හිතේ තියෙන හටගන්න තියෙන සැකේ පවා නැති කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. මොකද හේතුව අපිත් බෞද්ධ නාලිකාවක් විදිහට රටේ වගකිය යුතු නාලිකාවක් විදිහට බෞද්ධ සහ ළමා නාලිකාවක් විදිහට අපිට තියෙන වගකීමක් හොඳම දේ ඔබට හොඳම විදිහට ලබා දෙන්න. ඉතින් ඒක නිසා තමයි අපිත් කටයුතු කරන්නේ. නැත්තම් මේ යම් කිසි සැකයක් අපිට තියෙනවා නම් මේ බෙහෙත පිළිබඳව අපේ වෛද්‍යතුමියව සම්බන්ධ කරගෙන මේ විදිහට වැඩසටහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපට මේ තුල යම් කිසි සත්‍යතාවයක් තියෙන නිසා සහ අපේ රටේ වැදගත් පුද්ගලයන් සහ පිළිගත් පුද්ගලයන් සමහරක් වෙලාවට මේ වැඩසටහන නරඹන පුද්ගලයන් නොදන්නවා වුණාට මේ බෙහෙත පාවිච්චි කරලා ඒ බෙහෙත තුලින් Tamanගේ ජීවිතය මේ වෛරසය ආසාදනය වෙලත් ගොඩාපු අවස්ථාවන් අපිට දකින්න සහ අහන්න ලැබුණා. ඉතින් ඒක නිසාම තමයි අපි 100%ක් මේ බෙහෙත පිළිබඳව මේ ඖෂධය පිළිබඳව මේ වැඩසටහන ඔබට ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ වැඩසටහන සිදු කළාට පස්සේ විවිධ අභියෝග විවිධ බලපෑම් එන්නට ඉඩ තිබෙනවා. ඒ සියල්ලටම මුහුණ දෙන්න සූදානමින් තමයි අපිත් මෙවැනි වැඩසටහන් නිෂ්පාදනය කරමින් හුදෙක් අපේ රටේ ජනතාව වෙනුවෙන් සහ ලෝකයේ වෙසෙන ජනතාව වෙනුවෙන් මෙවැනි වැඩසටහන් කරන්නේ. ඉතින් අපි ඒ කාරණයත් විශ්වාසයෙන් යුතුව ඔබට සිහිපත් කරමින් සූදානම් කෙරේ විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව නැවතත් අපි මේ ඖෂධය පිළිබඳව වැඩිදුරටත් කතා කරනවා. දැන් කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට අවස්ථාව ලබා දෙනවා. විරාමයෙන් අනතුරුව නැවතත් ජීවන ගෙත්තම් වැඩසටහන සමගින් ඔබ සම්බන්ධ වෙන්න. ඉතින් අපි අද දවසේදී කතා බහ කරමින් ඉන්නේ මේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් වගේම කොරෝනා වසංගතය මේ වෛරසය අපේ ශරීරයෙන් ඉවත් කරන්න පුළුවන් ඖෂධයක් පිළිබඳව ඒ තමයි එපිරෙපියස් කියලා කියන්නේ. ඉතින් මේ ඖෂධය පිළිබඳවයි අපි ජීවන ගෙත්තම් වැඩසටහනෙන් මේ කාලය වෙන් කරවාගෙන තියෙන කතා කරන්න. එතකොට අපි දැන් මේ ඖෂධය පිළිබඳව මේ ඖෂධය ලබා ගන්න කොහොමද කියන කාරණේ ඒ වගේම තමයි මේ ඖෂධය අපි ශරීරයට
ලබා ගත්තට පස්සේ අපි මොනවද කරන්න ඕන කියන කාරණේ. ඒ වගේම කොරෝනා රෝගියෙක් නම් ඒ කියන්නේ කොරෝනා වෛරසය ආසාදනය වෙලා තියෙනවා නම් කොහොමද මේ ඖෂධය අපි ලබා ගන්න ඕන කියන කාරණේත් ඒ වගේම ආසාදනය නොවුණු කෙනෙක් සඳහා මේ ඖෂධය කොහොමද පාවිච්චි කරන්න ඕන කියන කාරණේත් අපි පැහැදිලි කරලා තියෙන්නේ. දැන් කෙනෙක්ට වෛද්‍යතුමියනේ හිතන්න පුළුවන් අපි බෙහෙත් පීලා ඉන්නේ. දැන් වැඩේ හරි. දැන් සෞඛ්‍ය අංශ මගින් දෙන උපදෙස් පිළිපදින්න ඕනේ නෑ කියලා හිතන්න පුළුවන්. මෙහෙම හිතුනොත් මොකද වෙන්නේ? තමන්ට වැළඳෙන්නේ නැති වුණත් තමන්ගෙන් අනිත් අයට බෝ වෙන එක නතර කරන්න බැරුව යනවා. මොකද වෛරස් එක අපේ අත්වල තියෙන්න පුළුවන්, ඇඳුම් වල තියෙන්න පුළුවන්, කොණ්ඩේ තැවරිලා තියෙන්න පුළුවන්. ඒ වගේ හේතු නිසා සෞඛ්‍ය උපදෙස් පිළිපැද්දේ නැති වුණොත් එහෙම තව කෙනෙක්ට ඔබ රෝග වාහකයෙක් වෙනවා. අන්න ඒ දේ නතර කරන්න ඕන නිසා සහ අපි හිතමු දැන් ඔබ භාවිතා කරලා ඔබතුමා ඉන්නවා ඒව උපදෙස් පිළිපදින්න නැතුව. නමුත් ඔබතුමාව දකින තවත් කෙනෙක් වැරදියට ඔබතුමාව තේරුම් අරගෙන එයත් ඒකම අනුගමනය කරන්න පුළුවන්. මොකද ලංකාව කියන රටේ ඉන්න මිනිස්සු දකින දේ හරි ඉක්මනට මේ තමන්ගේ බවට පත් කරගන්නවා. ඒක නිසා සහ ගෙදර ඉන්න අනිත් අය වෙනුවෙන් ඒගොල්ලන් සමහර වෙලාවට ඖෂධය ගත්තේ නැති වෙන්න පුළුවන්. ඒගොල්ලන් වෙනුවෙන් මේ සෞඛ්‍ය පුරුදු පිළිපදින්න. ඔව්. ඉතින් සෞඛ්‍ය අංශ මගින් ලබා දෙන උපදෙස් පිළිපදිමින් මේ ඖෂධය ලබා ගන්න කියන කාරණය අපි ඔබට මතක් කරනවා. දැන් වෛද්‍යතුමියනි මේ ඖෂධය ලබා ගන්න පුළුවන් අපි ඉස්සාන මතක් කළානේ. ඒ ශාඛාවන් මගින් ලබා ගන්න පුළුවන් මේ ඖෂධය. හැබැයි මේ ඖෂධය නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවද නැත්නම් එහෙම එන්න ඕනේද? එහෙම එන්න අපහසු කෙනෙක්ට කොහොමද මේ ඖෂධය ලබා දෙන්නේ කියන කාරණා අපි මතක් කළොත්. කොහොම වුණත් කොරෝනා රෝගය ආසාදනය වුණොතින් හරි පළමු පෙළ ආශ්‍රිතයෙක් වුණොතින් හරි තමන් ඖෂධය ලබා ගන්නෙ නැතුව වෙන තමන්ගේ කෙනෙක්ව එවලා ඖෂධය ලබා ගන්න. මොකද එන වටපිටාවේදී ඉන්න අනිත් පුද්ගලයන්ට රෝග වහනය වෙනවා. එහෙම අපි සමාජයේ තැන තැන සැරිසරන්න ගත්තට පස්සේ අපි දැනට නිවසටම ගෙන්වාගෙන දෙන ක්‍රමවේදය මදකට නතර කරලා තියෙන්නේ. මොකද කියනවා නම් අපිට අවශ්‍ය ඖෂධ ප්‍රමාණය සපයා ගැනීමේ නොහැකියාව නිසා ස්ථානයට එන අයට විතරයි ඖෂධ ලබා දෙන්නේ. හොඳයි. දැන් මේ අවශ්‍ය ඖෂධ ප්‍රමාණය සපයා ගන්නට නොහැකි වීම තුළ සමහරක් විටක දැන් මේ නිෂ්පාදනය කරන ඖෂධ ප්‍රමාණය අඩුවීමක් තියෙනවා. එතකොට ඉල්ලුමට අනුව සැපයුම ලබා දෙන්නට නොහැකියාවක් තියෙනවා. එතකොට මේ දේ සමබර කරගන්න නම් මොන වගේ දෙයක්ද කරන්න තියෙන්නේ? දැනට කටයුතු කරගෙන යනවා. මම ඉස්සර වෙලා කිව්වා වගේ බෝතල් සම්බන්ධව ගැටලුවක් තමයි අපිට තියෙන්නේ. ඖෂධය සම්බන්ධ ගැටලුවක් නෙමෙයි තියෙන්නේ. හොඳයි. ඉතින් ඒක නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ ගැටලුවට විසඳුම ලබා දෙන්නට පුළුවන් නම් අකාලේ අපිට අහිමි වෙන ජීවිත සමහරකට මේ වෛරසය නිසා අපිට බෙහෙත තිබියදී සමහරක් වෙලාවට මේ ජීවිත අපිට බේරගන්න නොහැකියාවක් තියෙනවනේ. ඒක නිසා අපි ඔබට ආරාධනා කරනවා ඒ નિયમિત ප්‍රමිතියට අනුව ඒ ලබා දෙන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඔබ මේ අවස්ථාවේ ඒ ඔබේ වගකීම ඉෂ්ට කරන්න. එතකොට අපිට මේ සම්බන්ධයෙන් මේ ඖෂධය සම්බන්ධයෙන් අපට තවත් ඉදිරියට යන්නට පුළුවන්කම ලැබෙනවා. මම ගියවර වැඩසටහනේදීත් ඔබතුමියකින් ඇහුවා මේ බෙහෙත නිෂ්පාදනයේදී සහ මේ බෙහෙත වර්තමානයේ තුල දැන් අපි දින ගණනාවක් පහු වෙලා එදා ඉඳන් මම හිතන්නේ දැන් ඊට වැඩිය අභියෝගවලට මුහුණ දෙන්න සමහරක් පිටක ලක් වෙලා ඇති. අපි ඒ අභියෝගවලට මුහුණ දෙන ගමන් තමයි මේ ගමන යන්නේ මෙතුමිය. ඉතින් අභියෝග එන්න වැඩි වුණොත් නතර කරන්න වෙයිද වැඩි? එහෙම නතර කරනවා නම් මම සිංහල වෙන්න බෑ. ශ්‍රී ලාංකීය වෙන්නත් බෑ. මම බෞද්ධයෙක් කියලා මම එදත් කිව්වා. හදවතින් බෞද්ධයෙක්, සැලෙන්නේ නැහැ කිසිම දෙයකදී. හොඳයි. ඉතින් ඒක නිසා අපිත් මෙතුමියට මේ ගමන තවත් ඉදිරියට යන්න ප්‍රාර්ථනා කරනවා. ශක්තිය ධෛර්යය. ඒ වගේම තමයි මේක එතුමියගේ ඉල්ලීමක් නෙමෙයි, මේක ටිවි දිදුල මාධ්‍ය ඉල්ලීමක්. අපි මේ වෙනුවෙන් අපිට ගන්න පුළුවන්
උදව් මෙතුමියට ලබා දෙනවා වගේම අපි තාමත් ගෞරවයෙන් යුතුව අපේ රජයෙන් ඉල්ලීමක් කරනවා අපිට පුළුවන් උදව් උපකාර මේ සම්බන්ධයෙන් ලබා දෙන්න මේ වගේ දෙයක් අපේ දෙයක් අපි මේ මිනිසුන්ගේ ජීවිත බේරගන්න අපි සිද්ධ කරන්න ඕනේ කියලා සමහරක් වෙලාවට දැන් අපි ඉන්දියාව වගේ රටවල් ගත්තොත් එහෙම අපි දකිනවා විවිධ දේවල් සිද්ධ කරනවා මේ කොරෝනා වසංගතයෙන් පරිස්සම් වෙන්න සමහරක් වෙලාවට අපිට හිතා ගන්නවත් බැරි දේවල් සිද්ධ කරන ඔවුන් ඒ කියන්නේ මේකෙන් පරිස්සම් වෙන්න. හැබැයි මේ දේවල් සාර්ථක නොවෙන්න පුළුවන්. මේ දේවල් සාර්ථක වෙනවද කියලා සමහරක් වෙලාවට අපිට හිතෙනවා. හැබැයි මේ අපි අර අද්දුටුව දේවල් නිසා මේ දේ 100%ක් සාර්ථක නිසා තමයි අපි මේ විදිහට මේ වගේ එල්ලීම් පවා කරන්න පෙළඹෙන්න කියන කාරණයත් ඔබට මේ වෙලාවේ මතක් කරනවා. හොඳයි. අපි දැන් මේ ඖෂධය පිළිබඳව වැඩිදුරටත් මේ විදිහට කතා බහ කරගෙන යද්දී දැන් රෝගයේ උත්සන්නම වෙලා තියෙන්නේ කොරෝනා වෛරසය උත්සන්නම් වෙලා තියෙන්නේ වෛද්‍යවරයෙක් සමහරක් විටක කියන්න පුළුවන් කරන්නම දෙයක් නැහැ කියන තත්ත්වෙට එන්නේ. ඒ තත්ත්වෙට ආවොත් මේ බෙහෙත මේ ඖෂධය දුන්නොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම නැවත පෙනහළු යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඒ වගේ රෝගීන් ඖෂධ ලබාගත් අවස්ථා තියෙනවා. ලබා දීපු වෛද්‍යවරු ඒක ගැන කියපු දේවල් තියෙනවා සහ ඔබත් ඒ වගේ අවස්ථාවක ඉන්න කෙනෙක් නම් මේව ඖෂධය යොදා බලන්න කියලා මම ආරාධනා කරනවා. හොඳයි. ඉතින් දැන් මේ ඖෂධය දැන් මේ විදිහට අපේ ශරීරයට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ ඖෂධය මේ විදිහට ලබාගෙන අපි මේ වෛරසයෙන් මේ රෝගයෙන් අපිට බේරෙන්න පුළුවන්කම තියෙනවා. කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නයක් දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම බටහිර වෛද්‍ය ක්‍රමය තුළ සමහරක් වෙලාවට අර අපේ ශරීරයේ තියෙන රෝගයක් නැති වෙන්න බෙහෙතක් ලබා ගත්තට පස්සේ ඒකේ සයිඩ් ඉෆෙක්ට්ස් එන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ දේශීය ඖෂධයක් තුලින් එහෙම වෙන්න ඉඩක් තියෙනවද? මේ ඖෂධය කිසිම කියන්නේ සංකූලතා වලින් තොරයි. දැනට ලබාගත් කිසිම පුද්ගලයෙක්ගෙන් හිම තත්වයක් ගැන සඳහන් වෙලා නැහැ. ඒ වගේම මේ ඖෂධයට ගන්න සියලුම අමුද්‍රව්‍ය අර හැසිරුමේ සටහන් කරලා තියෙනවා. ඒ අමුද්‍රව්‍ය එකක්වත් කිසිම සංකූලතාවයක් ඇති වෙන අමුද්‍රව්‍ය නෙමෙයි. සාමාන්‍යයෙන් අපි එදිනදා භාවිතා කරන දේවල්. හොඳයි. මම හිතනවා ඔබට තිබ්බ තවත් ප්‍රශ්නයකට විසඳුමක් ලැබෙන්නේ නැති කියලා 100%ක්ම දේශීය අමුද්‍රව්‍ය යොදා ගන්නමින් තමයි මේ ඖෂධය නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඔබට මතක් කරන්න නැවත වතාවක් මේ ඖෂධ ලබා ගන්නට පුළුවන් ස්ථාන පිළිබඳව අපි විටින් විට මතක් කරනවා. මේ ඖෂධ ලබා ගන්නට පුළුවන් අංක 488න් 5F මෛත්‍රීපාල සේනානායක මාවත අනුරාධපුර කියන ස්ථානයෙන් ඔබට මේ ඖෂධය ලබා ගන්නට පුළුවන්. ඔබට දුරකථන අංක මතක් කරන්නම් 071 442 8920 071 442 8920 කියන දුරකථන අංකයට අංකනය කිරීමෙන් ඔබට පුළුවන්කම තිබෙනවා අනුරාධපුර ශාඛාවෙන් මේ ඖෂධය ලබා ගන්නට. මේ ඖෂධයට බටහිර වෛද්‍යවරුන්ගේ ඉල්ලුමක් තියෙනවද? ඔව් තියෙනවා. සමහර වෙලාවට ඔවුන් ඩෙන්ගු රෝගයේදී අත්දැකීම නිසා වෙන්න පුළුවන්. බටහිර වෛද්‍යවරු කොවිඩ් රෝහල් වල වැඩ කරන වෛද්‍යවරු, හෙද නිලධාරීන්, MLT ඒගොල්ලන් ඒ හැමෝන්ගෙම ඖෂධයට ඉල්ලීමක් තියෙනවා වගේම ලබා ගැනීමක් තියෙනවා. මේක මේ වෙලාවේ නෙමෙයි. ඒගොල්ලන් මුල ඉඳලම පාවිච්චි කරා. හොඳයි. එතකොට දැන් අපේ රටේ ඉන්න පිරිසට මේ ඖෂධය ලබා දෙන්න පුළුවන්කමක්. කියන්නේ අපේ රටේ ඉන්න සියලුම ජනතාවට මේ ඖෂධය අපි ලබා දෙන්න කටයුතු කළොත් එහෙම ඒ අවශ්‍ය දේවලුත් ලැබුණොත් ලබා දෙන්න පුළුවන්කමක් තියනවද අපේ රටේ ඉන්න සියලුම ජනතාවට? ලබා දීමේ හැකියාවක් තියෙනවා. නමුත් මේ වගේ වසංගත තත්වයකදී මම විශ්වාස කරන්නේ මම විතරක් නෙමේ දේශීය වෛද්‍යවරු ඉන්නේ. මේ වෛරස් තත්වයේ සාමාන්‍ය ස්වභාවයට ඕනතරම් දේශීය වර්ග සකස් කරන්න පුළුවන්. ඒ වගේ ඖෂධ 10ක් 15ක් 20ක් වගේවත් සකස් වුණොත් සමස්ත දේශයම බේරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපි කරන්න ඕනේ ආසාදිත පුද්ගලයන්ට සහ ආශ්‍රිතයන්ට පමණක් ඖෂධය ලබා දෙන එකයි.
ඉතින් දැන් මේ විදිහට මේ ඖෂධය අපේ රටේ ඉන්න සියලුම දෙනාට නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඊට වැඩි අපිට මේ රෝගය මැඩ පවත්වන්න පුළුවන් ආසාදිතයින් සහ ආශ්‍රිතයින්ට මේ ඖෂධය ලබා දීමෙන් එය නිට්ටාවටම සුව කර ගැනීමේ හැකියාවක් තියෙන බව අපේ වෛද්‍යතුමිය මේ වෙලාවේ මතක් කරන්නේ. එතකොට දැන් අපි මේ බෙහෙත එහෙම නැත්නම් මේ ඖෂධය ලබා ගන්න ආකාරය පිළිබඳව සහ මේ ඖෂධය තුලින් අපේ ශරීරයට ලැබෙන ඒ ප්‍රතිචාරය කොයි ආකාරයෙන්ද කියලා ඔබට මතක් කළා. එතකොට මේක සම්පූර්ණයෙන් කොරෝනා වෛරසය නතර කරන්න ආපු බෙහෙතක්ද ප්‍රතිශක්තිය වැඩි කිරීම උදෙසා ආපු බෙහෙතක්ද? මේ ඖෂධයෙන් දෙකම සිද්ධ වෙනවා. මේ ඖෂධය ලබාගත් කෙනෙක්ගේ CT ලෙවල් එක බැලුවට පස්සේ එයාගේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ වෛරස් ප්‍රමාණය හැම වෙලාවකම අර ආශ්‍රිත කිසිම මේ ඖෂධය ලබාගත්තේ නැති පුද්ගලයන්ට සාපේක්ෂව ඊටාම හොඳ තත්ත්වයක පවතිනවා. හොඳයි. අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. තව දුරටත් මේ සම්බන්ධයෙන් අපි කතා බහ කරන්නට සූදානම්. විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ ජීවන කෙත්තම වැඩසටහන සමගින් සම්බන්ධ වෙන්න. ඉතින් අපේ වෛද්‍යතුමිය ඉන්නවා. එතුමිය වර්තමානයේ උද්ගත වෙලා තියෙන කොරෝනා වසංගත තත්ත්වයට විශේෂ ප්‍රතිකාරයක් විශේෂ ඖෂධයක් නිෂ්පාදනය කරලා තියෙනවා. අපි දැනගත්තේ ළඟදී වුණාට මේක එතුමිය මේ වෛරසය ලංකාවට එන්නත් කලින් ඉඳන් එතුමිය ක්‍රියාත්මකයි. එතුමිය විදේශීය රටවලට මේ ඖෂධය ලබා දුන්නු කෙනෙක්. ඉතින් නිහඬව දැවැන්ත සේවයක් ඉෂ්ට කරපු කෙනෙක් විදිහට වෛද්‍යවරියක් විදිහට අපිට ඒව හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ අන්තිමට එන්නේ සමහර දේවල් මතක් වෙන්නේ දැන් මට මතක් වෙනවා මේ ඔබතුමිය මේ ඇයි මෙහෙම නිහඬව මේ වැඩේ කරන්න පටන් ගත්තේ? ඇයි මාධ්‍ය ප්‍රචාරක සමහරක් වෙලාවට පුංචි දෙයකට පවා ගොඩක් අය මාධ්‍ය ආවරණ ඉල්ලනවා. හැබැයි ඔබතුමිය එහෙම නෙමෙයි. දැන් අපිත් මේ අවස්ථාවට මෙතුමියට බොහොම අමාරුවෙන් තමයි මෙතුමියව සම්බන්ධ කරගන්නේ. ඉතින් ඒක නිසා ඇයි ඔබතුමිය මේ එහෙම අවස්ථාවක් හදාගත්තේ නැත්තේ? මම අර කලින් වැඩසටහනේදී මතක් කරා විදිහටම මට අවශ්‍ය වුණේ දෙයක් කරලා ඒ දේ වෙනුවෙන් ඇගීමක් මිසක් බොරුවට කෑ ගහලා මෙහෙම දෙයක් තියෙනවා කියලා ප්‍රචාරයක් ලබා ගන්න නෙමෙයි. මම දෙයක් කරනවා නම් ඒක නිවැරදි නම් අදාළ තැනට යන්න පුළුවන්. වෛද්‍යතුමිය මේ සමහර පුද්ගලයෝ දැන් මේ දේශීය වෛද්‍ය ක්‍රමය තුල සිදු කරන දේවල් දැක්කට පස්සේ සමහරක් දේවල් දිහා බැලුවට පස්සේ දේශීය වෛද්‍ය ක්‍රමය ටිකක් මිනිස්සුන්ගේ ජීවිතෙන් ඈත් වෙන්න හේතුවක් වෙලා තියෙනවද ඒ කාරණාව? ඒ වගේ දේවලුත් ඈත් වෙන්න හේතුවක් සකස් කර ගැනීමේ අපහසුවත් එක හේතුවක්. දේශීය වෛද්‍ය ක්‍රමය කියනකොට මනසට යන්නේ කසාය හට්ටියක් තම්බන එකක් තමයි. එහෙම නැතුව අර කාර්ය බහුල ජීවිතයේදී ලබා ගැනීමේ ඉක්මනින් සහ පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව යටතේ දෙනවා නම් අද අවශ්‍ය වෙන ඖෂධ ප්‍රමාණයත් අඩුයි. එතකොට ඒ විදිහට තමයි අපිට ජනගත කරන්න සිද්ධ වෙන්නේ කාර්ය බහුල ජීවන රටාවත් එක්ක. හොඳයි. දැන් අපි මේ කාරණා කතා බහ කරන්න හේතුව තමයි සමහරක් වෙලාවට ඔබට විවිධ දේවල් හිතනවනේ. පුද්ගලයා වුණාට පස්සේ විවිධ දේවල් හිතනවා. විවිධ දේවල් හිතන්න පුළුවන් අයිතිය තියෙනවා. ඒ නිදහස තියෙනවා ඔබට. විවිධ දේවල් කියන්න පුළුවන්, ප්‍රකාශ කරන්න පුළුවන් නිදහස තියෙනවා. හැබැයි අපි ඇත්ත ඇති සැටියෙන් දැකලා ඒ දේවල් අපි කතා කරනවා නම් ගොඩක් වටිනවා. හැබැයි අපි මේ දේවල් නෙමෙයි අර කටවහරෙන දේවල් තමයි ගොඩක් දුරට අපි කතා බහ කරන්නේ. ඉතින් ඒක නිසා මේ වැඩසටහන අපි ඔබට අරගෙන එනවා සේම ඔබ තීරණය කරන්න ඕනේ. ඔබ තීරණය කරන්න ඕනේ මේ කාරණේ හරිද නැද්ද කියන එක. මොකද අර සමහරක් වෙලාවට කතාවක් තියෙනවනේ වෛද්‍යතුමීනි අර ගිනි පෙල්ලෙන් බැට කාපු මිනිහ කණාමැදිරියටත් බයයි කියලා. දැන් ඒක නිසා අන්න ඒ වගේ තත්ත්වයක් දේශීය වෛද්‍ය ක්‍රමයට උද්ගත වෙලා තිනවා සමහර පුද්ගලයන් නිසා මේ දේශීය වෙදකමට. ඉතින් ඒක නිසා මේ දේශීය වෙදකම කියන කාරණේ කොයිතරම් වටිනවද කියන කාරණේ තුල ඉඳගෙන තමයි අපි මේ කතා බහ කරන්නේ. නැත්තම් වෙනත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් අපි හැල්ලුවට ලක් කරනවා නොවේ කියන කාරණේත් අපි මතක් කරන්න ඕනේ. දැන් ඔබතුමියට ආවොත් එහෙම විදේශීය රටවල් වලට මේ නිෂ්පාදනය ඔබතුමිය යම්කිසි ප්‍රමාණයකට ලබා දුන්නා. දැන් සමහරක් වෙලාවට දැන් විදේශීය රටවල් වලට දැන් නිෂ්පාදනය මීටත් වැඩිය ලබා දෙන්න තත්වයක් ආවොත් මොකද කරන්නේ? මොන දේ කරන්නත් කලින් ලංකාවේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්න ඕනේ.
එතනින් එහාට ඒක ගැන බලන්න පුළුවන්. හොඳයි. ඉතින් දැන් ඒක තමයි හොඳම කාරණය. දැන් අපේ රට ගැන මෙච්චර හිතද්දී අපි මේ වගේ වැඩ කටයුතු වලට මොන වගේ දේවල්ද කරන්න ඕනේ? අපේ පැත්තෙන් වෙන්න ඕන දේ. දැන් මෙතුමියට තිබ්බ මේක තනියම මේ නිෂ්පාදනය මේ ඖෂධය නිෂ්පාදනය කරලා තමන්ගේ නේද හිත මිතුරන්ට විතරක් ලබා දීලා අඳුරන කියන අයට ලබා දීලා කටයුතු කරන. හැබැයි මෙතුමිය උත්සාහ කරන්න පුළුවන් තරම් මේ ඖෂධය තුලින් මිනිස් ජීවිත බේර ගන්න. හැබැයි කූට උපක්‍රමත් ක්‍රියාත්මක වෙනවා මේ තුල. ඒ තමයි දැන් මෙතුමියගේ ඖෂධ සමහරක් වෙලාවට අරගෙන ගිහින් තමන්ගේ ඖෂධ වගේ රෝගීන්ට ලබා දෙන අවස්ථාවන් අහන්න දකින්න ලැබෙනවද? ඔව්. ඒ ගැනත් අපි මතක් කරමු. මනුස්ස ජීවිතයක් බේරෙන නිසා කනගාටුවක් නැහැ. නමුත් අර කරන දේ හැමදාම කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි ඒක. නමුත් මිනිසුන්ව රැවටීමෙන් කරන්න එපා කියලා පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. ඒ වගේම ඖෂධය ලබා ගන්නවා නම් අපේ ශාඛාවන් වලින් පමණක් ලබා ගන්න. අපි ශාඛාවන් තියෙන ප්‍රදේශ ටිකක් නැවත වතාවක් මතක් කරමු. ගියවර වැඩසටහනෙත් මතක් කළා. ඒක කමක් නැහැ. මේවර වැඩසටහනෙන්ත් අපි මතක් කරමු කොහෙන්ද අපි ලබා ගන්නේ. අනුරාධපුර, නිට්ටඹුව, නුවර, අලුත්වල. ඉතින් මේ කියන ස්ථාන වලින් තමයි ස්ථාන 4යි තියෙන්නේ. ස්ථාන 4න් තමයි ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් සමහරක් වෙලාවට අර තියෙනවනේ සමහරක් වෙලාවට අර හොඳ දෙයක් කරද්දි හොඳ දෙයට කොයි පැත්තෙනුත් බාධා ඇති වෙනවනේ. ඒක නිසා සමහරක් වෙලාවට අර මෙතුමියගේ ඖෂධය අරගෙන ගිහින් රෝගියෙක්ට දෙන්න පුළුවන් නම් හොඳයි. ඒ රෝගියා බේරෙනවා නම් ඒත් ආසාදිතයා බේරෙනවා නම් ඒත් හොඳයි. හැබැයි සමහරක් වෙලාවට ඒකේ මේක කියන්න ඕන කාරණයක්. මිල ගණන් වෙනස් කරලා මේ වගේ දේවල් නේ කරන්නේ. අර අසරණ භාවයෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා. ඒකට ශ්‍රී ලාංකිකයා හරි ජනප්‍රියයි. ඒක නිසා අසරණ වුණාට පස්සේ අපි උපරිම ප්‍රයෝජන ගන්නවා. ඉතින් ඒක නිසා ඒ தත්වෙටපත් වෙන්න එපා. ඒක නිසා මේ ඖෂධය ලබා දෙන්න අපේ ජීවිතත් රැකෙනවා. අපි තව කෙනෙක්ගේ ජීවිතත් රැක ගන්නවායි කියලා අපිට ආත්ම අභිමානයක් ඇති වෙනවා. ඒක නිසා ඒ කාරණේත් අපි ඔබට මතක් කරනවා. වෛද්‍යතුමියනේ අපි අවසාන වශයෙන් මතක් කරමු ඔබතුමියට මේ ඖෂධය පිළිබඳව කියන්න තියෙන දේ සහ මෙහි අනාගතයේ මොකද වෙන්නේ කියන කාරණයත් අපි අවසාන වශයෙන් මතක් කරමු. වැඩසටහන අවසන් කරන්න සූදානම් වෙන්නේ. ඒ වගේම ඔබතුමියව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයකුත් අපි මතක් කරමු. ඖෂධයේ අනාගතය කියනවා නම් මම කැමතියි මෙම රෝගය මෙතනින්ම ඉවර වෙලා ඖෂධය නිකුත් කිරීම නතර කරන්න ලැබෙන අවස්ථාව වෙනකන් තමයි බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ එතනින් එහාට මට විදේශීය වෙළඳපොළ පැත්තට හැරෙන්න පුළුවන්. ඒ වගේම මම දන්නවා ඒක නතර වුණා කියන්නේ මගේ රටේ ජනතාව ආරක්ෂිතයි කියන එක. ඊට අමතරව මාව සම්බන්ධ කරගන්න අවශ්‍යයි නම් දුරකථන අංකය 09117යි 914යි 202. හොඳයි, මෙන්න මේ දුරකථන අංකයට ඔබට පුළුවන්කම තිබෙනවා දුරකථන අමතමක් ලබා ගැනීමෙන් වැඩිදුර තොරතුරු දැනගන්නට. ඒ වගේම තමයි දැන් මේ ඖෂධයේ විදිහට නිර්මාණය වුණු ඖෂධ වෙළඳපොලේ ඇති අර අපිට කියන්න තියෙන්නේ ඒ දේවල් වලට රැවටෙන්න එපා කියන කාරණේ. එතකොට මේ ඖෂධය පිළිබඳව මේ දුරකථන අංකයෙන් විස්තර ඔබට දැනගන්නට පුළුවන්කම තිබෙනවා. යම් කිසි සැකයක් තිබෙනවා නම් මේ දුරකථන අංකයෙන් දැනගන්නට පුළුවන්කම තිබෙනවා. අපි කිව්ව ශාඛාවන් කොහෙද තියෙන්නේ කියලා. ඒ ශාඛාවන් වලින් පමණක් ඖෂධ ලබා ගන්නට කටයුතු කරන්න. අතරමැදියන්ගෙන් ඖෂධ ලබා ගන්නට යන්නට එපා. මොකද මේ ඖෂධය අපි ලබා ගන්නට ඕන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තුල ඉඳගෙන තමයි මේ ඖෂධය ලබා ගන්නට ඕනේ. සමහරක් වෙලාවට ඒ ක්‍රමවේදය තුල ඉන්නේ නැතුව කටයුතු කළොත් වෛද්‍යතුමියනි මොකද වෙන්නේ? අපි දැන් ওই කියපු ක්‍රමවේදය තුල ඉන්නේ නැතුව කටයුතු කළොත් ආහාර පාන සහ ඒ අපි ගන්න ඕන දේවල් කිව්වනේ. එතකොට ඒ තුල නොඉඳ කටයුතු කිරීමෙන් මොන වගේ දෙයක්ද මේ බෙහෙත පාවිච්චි කිරීමෙන් ලැබෙන්නේ? රෝගියෙක් නම් තමගේ රෝගේ අසාධ්‍ය කරගන්න පුළුවන්. ආශ්‍රිතයෙක් නම් රෝගය තියෙන බවට තහවුරු කරගන්න පුළුවන්. නිරෝගී පුද්ගලයෙක් නම් රෝගියෙක් බවට පත් වෙන්න පුළුවන්. ඔය කාරණා තුන තමයි කෙටියෙන්ම කිව්වොත් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා නිවැරදි ක්‍රමවේද ටික අනුගමනය කරලා බෙහෙත පාවිච්චි කරන්න, මේක ඖෂධය පාවිච්චි කරන්න. දැන් මේ ඖෂධය පාවිච්චි කරලා ඔබට ප්‍රතිඵල ලබා ගන්න ඕන නම් ඒ ක්‍රමවේදයම අනුගමනය කළ යුතුයි කියන එක අපි කියනවා. එහෙම නැතුව මම
බෙහෙත ඖෂධය පාවිච්චි කළා කිසි ප්‍රතිඵලයක් නැහැ එහෙම කියලා කියන්න බොහෝ දෙනෙක්ට පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ නිර්ණායක ටික අනුගමනය කරලා ඔබ බෙහෙත පාවිච්චි කරලා බලන්න ඔබට පුළුවන්කම තිබෙනවා 100%ක් ප්‍රතිඵලය ලබා ගන්න සහ ප්‍රතිඵලය ඔබේ කරගන්න. දුරකථන අංක සඳහන් කළා, ශාඛාවන් සඳහන් කළා. ඔබට නැවත වතාවක් නිට්ටඹුව ශාඛාව මතක් කරන්නම්. නිපොන් සිටි shopping complex මීගමුව පාර නිට්ටඹුව දුරකථන අංකය මතක් කරන්නම් 070 265 265 කියන දුරකථන අංකයට පුළුවන්කම තිබෙනවා අංකනය කිරීමෙන් වැඩිදුර තොරතුරු දැනගන්නට. නිට්ටඹුව නිපොන් සිටි shopping complex මීගමුව පාර නිට්ටඹුව කියන ලිපිනේ තමයි ඒ ශාඛාව තියෙන්නේ. ඒ වගේම අනුරාධපුර ශාඛාව තියෙන්නේ අංක 488න් 5න් F මෛත්‍රීපාල සේනානායක මාවත අනුරාධපුර කියන ලිපිනේ. ඒ වගේම දුරකථන අංක 071 442 8920 071 442 8920 කියන දුරකථන අංකයෙන් වැඩිදුර තොරතුරු දැනගන්නට පුළුවන්. ඉන් අනතුරුව අනිත් ශාඛාව අලුත්වල ලංකාපුර වෙදමැදුර ඔබට ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා මේ ඖෂධය. එහෙමනම් අපි සූදානම් වෙන්නේ අද දවසේ මේ වැඩසටහන එහෙම නැත්නම් ජීවන ගෙත්තම විශේෂ වැඩසටහන නිමා කරන්නට. අපි එපිරෙපියස් පිළිබඳව මේ ඖෂධය පිළිබඳව කතා බහ කළේ. සමහරක් විටක මේ ඖෂධය අපිට වටිනාකමක් නැති වුණාට මේක පිට රටවල් වලට ගොඩාක් වටින බෙහෙතක් බවට පත් වෙලා තියෙන ඖෂධයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා අපේ දේ අගයන්න පුළුවන් නම් අපේ දේ හැම වෙලාවකම මුලින් තියාගන්න පුළුවන් නම් අපිට අතීතයේ වැරදිච්ච තැන් වර්තමානයේදී හරි ගස්වා ගන්න පුළුවන්කම තියෙවි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. ඉතින් මෙතුමිය කරගෙන යන කාර්යභාරයට මෙතුමියට අතහිත දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මෙතුමියගේ දුරකථන අංක තිරේ දිස් වෙනවා. කතා කරන්න පුළුවන්කම තියෙනවා. මේ ඖෂධය පිළිබඳව තව තවත් සමාජගත කරමින් මේ ඖෂධයෙන් හෙට බිහි වෙන්න ඉන්න දරුවවත් බේරගන්න පුළුවන් වගකීම තියෙන්නේ ඔබ අතේ. ඒක නිසා ඒ වගකීම ඔබේ කරගන්න. මේ ඖෂධය පාවිච්චි කරන්න ඕන ආකාරය එතුමිය පැහැදිලි කළා. විනාඩි 45ක් විනාඩි 50ක් පුරාවට කොහොමද පාවිච්චි කරන්න ඕනේ, මොනවද පාවිච්චි කරන්න ඕන ක්‍රමවේදයන්, මේ හැම දෙයක්ම පැහැදිලි කරලා තියෙන්නේ. ඊටු ටික ඔබ අතේ. සූදානම් වැඩසටහන නිමා කරන්න අපි ස්තුතිවන්ත වෙනවා ආයුර්වේද වෛද්‍ය කීර්තිශ්‍රී දේශබන්දු ආචාර්ය තරංගා කුමාරී වික්‍රමසූරිය මහත්මියට අද දවසේදීත් මම හිතන්නේ රෝගීන් ගණනාවකට මේ ඖෂධ නිෂ්පාදනය කරන්න තිබ්බ කාලය අපි වෙනුවෙන් වෙන් කරගෙන මේ අවස්ථාවට සම්බන්ධ වීම පිළිබඳව බොහොමත්ම ස්තුතියි. ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මේ වැඩ කටයුතු තවත් දිගින් දිගටම කරගෙන යන ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝන් ඔබතුමියට. අයිබෝන් ස්තුතියි. හොඳයි, එහෙමනම් අපි සූදානම් ජීවන ගෙත්තම වැඩසටහන අවසන් කරන්නට. ඔබට ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්, සුව දවසක්. ආයිබෝන්.